අපි මම ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නට යොමු වෙනන් මම හිතනවා බොහොම කරුණාවෙන් ඔබ මේ දේ ශ්‍රවණය කරાવી කියන දේ මම මේක දේශනා කිරීම තෝරාගත්ත පිරිසකට දේශනා කරන්නට ඕනේ දේශනාවක්. නමුත් මම තෝරාගත්ත පිරිසක් අරමුණු කරගෙන තමයි දේශනා කරන්නේ. ඉතින් හැමෝම මේ තුඩි යමක් ගන්න උත්සාහ කරන්න, ඉන්න තැන අතහැර ගන්න උත්සාහ කරන්න, තමන්ගේ ලෝකය කඩා ගන්නට, තමන්ගේ චින්තනය දෙදරලා දාලා අලුත් චින්තනයකට යන්න රුකුලක් කරගන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. පළමු කොට මේ දේශනාව කරන්නට මත්තෙන් අපගේ තථාගත මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ নমස්කාරය මා කරන්නට කැමැති මාගේ ගුරුවරයා අපේ හැමෝගේම ගුරුවරයා මාර්ග උපදේශකයන් වහන්සේ උන්වහන්සේ නැත්නම් අපි අද කොතන සිටීද කියලා කියන්නට බෑ. ඒ විතරක් නෙවෙයි අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මේ ධර්මයේ කියලා දුන්නු මාර්ගයේ පහදා දුන්නු රහතන් වහන්සේලා ඇතුළු මගපලලාභින් ඇතුළු මහා විශාල ගුරුවරු ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලුම ගුරුවරුන්ටද මාගේ নমස්කාරය මේ මොහොතේ කරන්නට මම කැමැතියි. নমස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අපි පළමු කොට මේ දේශනාවට යොමු වෙන්නට මත්තේ අපේ ඔළුවේ තියෙනවා ආනාපාන සති භාවනාව කියලා එකක්. ආනාපාන සතිය කියලා එකකුත් අපේ ඔළුවේ තියෙනවා. අපි ඔයකින් අපි බැහැර වෙමු. ඔය අපේ ඔළුවේ අපි හදාගෙන තියෙන බැහැර වෙමු. ඔළුවෙන් බැහැර වෙලා අපි කල්පනා කරමු අපේ චංචලවන සෙලවෙන මේ සිත দমনය කරගන්නේ කොහොමද? සිත দমনය කරගෙන තමාගේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නේ කොහොමද? මේ විශ්වයේ යථාර්ථය අවබෝධ කරගන්නේ කොහොමද? මේ ලෝකේ තමාගේ ලෝකයක් බාහිර ලෝකයක් මේ ලෝක දෙකේම තියෙන පරම සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණේ අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. කොහොමද අපි මෙතෙන්ට යන්නේ? තවත් විදිහකට මම කියනවා නම් පින්වත්නි, මේ මහා සාගරයේ කිලවරේ පුංචි දූපතක් තියෙනවා. මේ දූපතේ තමයි පරම සත්‍ය තියෙන්නේ. මේ විශ්වයේම පරම සත්‍ය තියෙන්නේ මෙතන. මහ විශාල නිදානයක් මෙතන තියෙනවා. මේ මහා සාගරයේ මැදින් ඒ දූපතට යන්නේ කොහොමද? ගිහින් මේ දේ දැක ගන්නෙ කොහොමද? අපිට ක්‍රමයක් අවශ්‍ය වෙනවා අර දූපතට ගමන් කරන්න. මේ දූපතට ගමන් කරන්න අපි හිතමු අපි ඔරුවක් හදා ගන්නවා කියලා. ඔරුවක් හදා ගන්නට අවශ්‍ය කලමනා ඕන වෙනවා. ඔරුවක් හදා ගන්නට දැනුම ඕන වෙනවා. දැනුම ඕන වෙන ඔරුවක් හදා ගන්න. ඔරුව හදාගත්තට පස්සේ බෑ ඔරුවේ ගමන් කරන විදිය දැනගන්නත් ඕනේ. මාර්ගය දැනගන්නත් ඕනේ. මෙන්න මේ සියල්ල ටික දැනගත්තොත් අපිට පුළුවන් මේ දූපතට ගිහිල්ලා ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න. පරම සත්‍ය දැක ගන්න. එහෙනම් පින්වත්නි අපි පටන් ගමු. මේ ඔරුව හදන්න අවශ්‍ය දැනුම එකතු කරගන්න බලමු. ඊට පස්සේ අපි කලමනා එකතු කරගමු ඔරුවක් හදන්න. ඔරුවක් හදාගත්තට පස්සේ ඒ ඔරුවෙන් මේ දූපතට යන මාර්ගය ගැන අපි ඊට පස්සේ කතා කරමු. මෙන්න මේ විදිහට අපිත් මේ දූපතට යන්න කටයුතු කරමු. එතකොට ඔබේ ඔළුවේ දැන් භාවනාව නම් මොකුත් නැහැ. අපේ ඔළුවේ තියෙන දැන් මේ ඔරුව හදාගන්නේ කොහොමද කියන දේ. එදා තථාගත යන් වහන්සේ අපේ උන්වහන්සේත් ගිහිලා සත්‍ය සොයනවා. ආලාර කාලා මුද්දකරාම ගාවට ගිහිල්ලා විවිධ භාවනා ක්‍රම ඉගෙන ගනිමින් උන්වහන්සේත් මේ සත්‍ය හොයන්න පටන් ගන්නවා. විවිධ ඒ තුල තියෙන සත්‍යයන් අවබෝධ කර ගන්නවා. නමුත් උන්වහන්සේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ සසර හුරු කරගෙන ආපු මේ ක්‍රමයක් උන්වහන්සේට වැටහෙන්න පටන් ගන්නවා. පින්වත් මතක තියාගන්න. ආලාර කාලාම උද්දකරාම ගාව නොතිබුණු ක්‍රමයක් තමයි උන්වහන්සේ සොයාගත්තේ. නමුත් පින්වත්නි
අද ජන සමාජයේ එදත් මේ හුලම් පාර දිහා බලනවා කියන එක පින්නත් නේ සාමාන්‍ය දෙයක්. භාවනාවක්. හුලම් පාර දිහා බලනවා කියන එක හුලම් පාර මෙනෙහි කරනවා කියන එක උඩට යන එක පල්ලෙහාට යන එක මේ දිහා බලනවා කියන එක මේ දේ තුල ඔබට තේරෙනවා ඇති මේ දේ තුල මහා අමුතු දෙයක් නැහැ. මේක එදත් තිබුණා එදා ආලාරකාලාම උද්දකරාම ඒ පිරිස ගාවක් තිබුණා. ඒ පිරිස ගාවට යන්නට මත්තෙන් අපි සරල ජීවිතයේ තුලත් යම් අභ්‍යාසයන් තුලදී මේ දේ තිබිට මේ ක්‍රමයේ තිබිලා තියෙනවා. එතකොට අපි අද ආනාපානසතිය විදියට පාවිච්චි කරන්නේ මේ හුලම් පාර දිහා බලාගෙන ඉන්න එක. හුලම් පාර දිහා බලන ක්‍රම ගණනාවක් තියෙන. මේක තමයි අපිට මේ ආනාපානසතිය කියලා හිතෙන්නේ. ඒක වැරදිත් නෑ හරිත් නෑ. අපි මේ ගැන කතා කරමු. අපි මේ දැනුම එකතු කරගන්න යන්නේ. ඔරුව හදන දැනුම එකතු කරගන්න යන්නේ. ඉතින් පින්වත්නි එහෙනම් මේට එහා ගියපු තව ගැඹුරු කාරණයක් තියෙන්නට ඕනේ. මේ ආනාපාන සතිය කියන මේ භාවනාවත් එක්ක. දැන් අපි යෝගී භාවනාවන් ගත්තොත් ගොඩාක් වෙලාට ආස්වාස ප්‍රාස්වාසත් එක්ක තමයි යන්නේ. ඉතින් මේ ආලාර කාලාම උද්දකරාම ගාව තිබුණු නැති යෝගාවචරින් ගාව තිබුණු නැති බුදුරජාණන් වහන්සේ සොයාගත්ත මේ ආනාපාන සතිය මොකක්ද කියන කාරණේ අපේ ඔළුවට මේ ගැටලුව මතුවෙන්නට ඕනේ. ඉතින් ඊට මත්තෙන් අපි දැනගෙන ඉන්නට ඕනේ මේ හුලම් පාර උඩට එනවා පල්ලට එනවා හුලම් පාර ඇතුළට යනකොට පිම්බෙනවා කියනවා පිට වේ යනකොට හැකිලෙනවා කියනවා හුලම් පාර දැන්න තැන අපිට සිහිය පවත්වා ගන්න පුළුවන්. හුලම් පාර සියුම්ව ගමන් කරන අර දීර්ඝ හුලම් පාර කෙරෙහි අපිට සිහිය පවත්වා ගන්න පුළුවන්. කෙටි හුලම් පාර පිළිබඳව සිහිය පවත්වා ගන්න පුළුවන්. එතකොට මධ්‍යම ප්‍රමාණයේ හුලම් පාර කෙරෙහි අපිට සිහිය පවත්වා ගන්නට පුළුවන්. මේ ආකාරයට අපිට සුලන් පාරේ ප්‍රමාණයන් පිළිබඳව සිහිය පවත්වා ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයට අපිට මේ සුලම් පාරත් එක්ක විවිධ ක්‍රම ගණනය කර ගන්නට පුළුවන්. සුලම් බෝල විදිහට එනවා යනවා විදිහට ගණනය කරගන්න පුළුවන්. සුලම් පාර දැනෙන විදිහට හා දැනෙන තැන අපිට අරමුණු කරගන්නට පුළුවන්. මේ විදිහේ මේක තුළ ඕනෑම අභ්‍යාසයක් ඕනම ක්‍රමයක් පාවිච්චි කරගන්නට පුළුවන්. ඉතින් මම හිතනවා මේක ශ්‍රවණය කරන අපි හැමෝම මෙන්න මේ සුලම් පාරත් එක්ක කුමන හෝ භාවනාවන් ඔබ කරලා ඇති කියන එක. පිම්බෙන හැකිලෙන දැනෙන තැන දැනෙන විවිධ තැන් තව හුලම් පාර මමත් අර කරනවා මේ හුලම් පාර ගන්නකොට සිසිලසක් දැනෙනවා පිට කරනකොට උණුසුමක් දැනෙනවා කොහොමත් එකක් කරනවා. ඉතින් මේ වගේ අභ්‍යාස ඔබ බොහොම දෙනෙක් කරලා ඇති අත්දැකීම් උත් ඇති දැනුමත් ඇති. ඉතින් පින්වත්නි නමුත් මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ ආනාපාන සතිය සොයාගෙන මෙදුම් පිළිවෙතට පැමිණිලා සම්මා සම්බුද්ධත්වය ලැබුවා. ඉතින් පිටත්නි මේ ආනාපාන සතියට හරියට අපි යොමු වෙන්නට මත්තෙන් Taman කවුද කියන එක පිළිබඳව Tamanට අවබෝධයක් තියෙන්නට ඕනේ. දැන් කවුද මේ භාවනාව කරන්නේ? තවත් විදිහට කියනවා කවුද මේ ඔරුව හදන්න යන්නේ? දැන් පාසලක ගුරුවරයෙක් දරුවෙකුට උගන්වන්න පටන් ගන්නකොට ඉස්සෙල්ලම ගුරුවරයා තේරුම් ගන්නට ඕනේ දේ තමයි මේ දරුවා කොමන දරුවෙක්ද කියන දේ. දරුවා ගැන මන අවබෝධයක් ගුරුවරයාට තියෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි මේ ගුරුවරයාට මේ දරුවට දැනුම දෙන්න පුළුවන් වෙන්නේ. දරුවා කියන අවබෝධයක් නැත්නම් දරුවගේ දැනුම සහ හැකියාව කුසලතාවය පිළිබඳව අවබෝධයක් නැත්නම් මේ ගුරුවරයාට ඒ දරුවට දැනුම දෙන්න බෑ. ගුරුවරයා මොනවා හරි පොතේ තියෙන දේක් කියවාගෙන යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි පිටත් මේ ඔරුව හදන්න පටන් ගන්න ඔබ ඔරුව හදන්න පටන් ගන්න මේ පුද්ගලයා ඔරුව හදන කෙනා පිළිබඳව මන අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ කාරණේදී මෙතන ඉන්නවා නම් 10 දෙනෙක් 10 දෙනා 10 ආකාරයක්. ඉතින් මේ අනිත්‍යය ගැන හිතන්නට ඕනේ නේ. තමන් ගැන තමන්ගේ ස්වභාවය පිළිබඳව තමන්ට අවබෝධයක් ඇති වෙන්නට ඕනේ.
ඔබ මොන වගේ කෙනෙක්ද? ඔබට කුමන අරමුණක්ද තියෙන්නේ? ඔබේ චරිත ලක්ෂණ මොනවද? ඔබේ හැඟීම් මොනවද? ඔබේ දැනීම් මොනවද? ඔබේ සිතුවිලි මොනවද? ඔබේ සිතේ ස්වභාවය මොන වගේ එකක්ද? ඔබේ මානසික ස්වභාවය මොන වගේ එකක්ද? ඔබට ඔබ ගැන මන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේ දේශනාව කරගෙන යද්දී මට ඉතින් පළමුව හිතන්න සිද්ධ වෙනවා අර මුලින් විවිධ භාවනා කරපු කෙනෙක් ලෙස ඔබ සිතාගත්තාseම ඔබ ගැන මන අවබෝධයක් තියෙන කෙනෙක් කියන දේ. ඉතින් මම මේ භාවනාවලුත් මීට පෙර කරවලා තියෙනවා. ඉතින් අපි ඒකත් සමගම මේ ඔබ Taman කියන කෙනාව අපි තේරුම් ගැනීමේදී අපි කය සහ සිත කියලා කොටස් දෙකකට කඩා ගන්න ඕනේ. කයක් තියෙන ඔබට හිතක් තියෙනවා. කය කියන දේ පින්නත් මේක මම කියන්නේ මේකේ හරි පැතිත් තියෙනවා වැරදි පැතිත් තියෙනවා කියලා මම මේ අද කරන දේශනාවේ. මොකද එක එකනා ඉන්න ප්‍රඥා මට්ටම් අනුව සහ ඉන්න මට්ටම අනුව මේක පොඩ්ඩක් පොඩි ගැටලු සහගත තැනක් තියෙනවා. දැන් කය ගැන ගත්තොත් එහෙම මම සමහර අත්දැකීම් වලදී කතා කරලා තියෙන මේ කය ස්වභාව දහමටයි ස්වභාවික එකක් කියන දේ. නමුත් පින්වත්නි අද මට කතා කරන්න සිද්ධ වෙනවා දැන් කය කියන එක ස්වභාව දහමටයි එකක් නෙමෙයි කය කියන එක මේ කෘත්‍රිම එකක්. කය ස්වභාව දහමටයි එකක් නෙවෙයි කියන දේ. මොකද මේ කය මව් කුස තුල හැදුනේ ස්වභාවිකව නෙවෙයි. නිකම්ම හැදුනේ නෑ නිකන් ඩොංගාලර ගහක මේ නිකම්ම හැදුනා නෙවෙයි. එතන මනුෂ්‍ය කවි කයක් ගත්තම කාන්තාවක් සහ පුරුෂයෙකුගේ ක්‍රියාකාරීත්වයක් හේතු කොටගෙන තමයි මේ කය හටගත්තේ. රාගික ක්‍රියාකාරීත්වයක් හේතු කොටගෙනයි මේ කය හටගත්තේ. ඒතකොට කය කියන්නේ රාගයේ ප්‍රතිඵලයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කය ඒක ඇතුලේ හැදිලා වැඩිලා යම් ප්‍රමාණයක් එළියට ආවට පස්සේ ඇසහරා කනහරා තවත් රාගිකම ක්‍රියාවන් හේතු කොටගෙන දිවහරහා මොකද වෙන්නේ? ඒ කය ටිකෙන් ටික වැඩිලා කය පෝෂණය වුණා. කයට දෙන කැම රස කර දීලා පිනවලා අපි විවිධ කෘත්‍රිම ආහාර වෙන්න පුළුවන්. විවිධ අපි කියමු බෙහෙත් දීලා ප්‍රෝටීන් දීලා ඇඳුම් ඇඳලා මේ ගොඩාක් જાති කරලා මේ කය මොකද කරන්නේ වෙනම අර කානිවෙල් එක්ක තියෙන විසුතුරු භාණ්ඩයක් වගේ ප්‍රදර්ශන භාණ්ඩය ලස්සන විසුතුරු භාණ්ඩයක් වගේ මේ කය හැදුවා අපි හැමෝම නැද බලන්න කොණ්ඩේ කපලා රැවුල කපලා අපි කාන්තාවක් අතොත් ඒ කොණ්ඩේ හරි ගස්සලා මූණ හරි ගස්සලා ඇඟ මෙහෙම තියෙන්න ඕන කියලා ඇඟ හරි ගස්සලා මේක වෙනම කෘත්‍රිම භාණ්ඩයක් බවට අපි හැමෝම පරිවර්තනය කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මම කුසේ හටගත්තේ විදිහට ඒක මේ මොහොත දක්වා අරගෙන ආවෙත් මේ කෘත්‍රිමාකාරයෙන් තමයි. ඒකට කය කියන දේ මෙතනදී කෘත්‍රිම විදිහට තමයි කෘත්‍රිම කියන්නේ අපි විසින් සකස් කරගත්ත එක. රාගය විසින් සකස් කරගත්ත එක. සබහාදාන උදව්වතු සකස් කරගත්ත එක. ඒකට හිත කියන එක ගත්තොත් එහෙම. හිත කියන එකත් විශේෂයෙන්ම තෘෂ්ණාව මූලික කරගෙන තෘෂ්ණාව ආසාව මට ඕනෑ කියන දේ මූලික කරගෙන හිත තුල එයා තමාගේම සිතුවිලි වපුරගත්ත පෝෂණය කරගත්තා. තෘෂ්ණාව මූලික කරගෙන හිතේ හටගත්ත සිතුවිලි ටික. එතකොට මෙතන 150ක් ස්වභාවික දේකුත් 100ට තව 50ක් කෘත්‍රිම දේකුත් තියෙනවා. 150ක් ස්වභාවික දේකුත් මොකද මේක කරවන්න සහ මේක ක්‍රියාවලියේ හිතේ උපත සහ පැවැත්ම යම් අභිගතවද මෙතන ස්වභාව දහමේ පැවැත්මත් එක්ක ස්වභාව දහමේ යම් ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම කෘත්‍රිම 150කුත් තියෙනවා. හිත හැම වෙලේම යමක් තනමින් හොයමින් ඒක තුල ජීවත් වෙමින් හිත තනනම හිත විසින්ම.
හිත ගොඩනගනවා හිත විසින්ම. එතකොට සබහාධාමයේ 50%කුත් සබහාධාම කියලා කියන්නේ ස්වභාවික ක්‍රියාවලියකුත් කෘත්‍රිම ක්‍රියාවලියකුත් හිත තුල පවතිනවා. එතකොට මෙන්න මේ දෙක එකට එකතු වෙලා මේ ඔබ ඔය ඉන්න කෙනා දැන් මේ නිර්මාණය වෙලා තියෙනවා. මේ ඉන්න කෙනා තියෙනවා. කය කොහොමද කියන එක කතා කරා. හිත කොහොමද කියන එකත් යම් ප්‍රමාණයක් කතා කරා. දැන් මේ කෙනා තමයි අනේ මට මේ ලෝකේ සත්‍ය දකින්න ඕනේ කියලා මේ ගඟෙන් එතර වෙන එහෙනම් තමයි මහා සාගරයෙන් ගමන් කරන්න උත්සාහ කරන මේ බෝට්ටුව හදන්න පටන් ගන්න. බෝට්ටුව හදන්න පටන් ගන්න. මේ කෙනාට මේ බෝට්ටුව හදන්න දුන්නාම මේ ස්වභාවික පුද්ගලයා අපි කියමු බෝට්ටුවක් හදන්න දුන්නා කියලා. බෝට්ටුව හදන්න පටන් ගන්නවා. මෙයා බෝට්ටුව හදන එක නෙවෙයි කරන්නේ කයේ වැඩේ කරන එක. එහෙම නැත්නම් බෝට්ටුව හදන්න කිව්වම බෝට්ටුව වැඩ නෙවෙයි කරන්නේ හිතේ වැඩ කරනවා. කරන්ට දෙන වැඩේ නෙවෙයි කරන්ට කියන වැඩේ නෙවෙයි කරන්නේ. දැන් තව උදාහරණයක් පුංචි ගත්තොත් එහෙම දැන් මේ වෙලාවේ මම ධර්මයක් දේශනා කරනවා. බොහොම අමාරු වෙන කල්පනා කර කර සිහිය පිහිටුවා ගනිමින් ගොඩාක් දේවල් ඔළුවේ තියාගෙන හිමින් සීරුවේ ගලපෙමින් ඔබට තේරෙන විදිහට කියන්න ලොකු උත්සාහයක් දැඟලිල්ලක් මම මේ තුල ගන්නවා. ඔබත් මේක දැන් අහගෙන ඉන්නවා කොමනෝ ආකාරයකට. අහගෙන ඉන්නකොට මොකද කරන්නේ ඔය කෙනා? දැන් මේ ඔරුවක් හදන්න වැඩ කරන්නේ. ඒක නා කරන්නේ මොකද? එක්කෝ කයේ වැඩක් කරන ඔළුව කහනවා, එක්කෝ එහෙට අමරනවා, මෙහෙට අමරනවා, දැන් දඟලනවා. ඒ වෙනත වෙන මොකක් හරි එකක් දිහා බලනවා. එක්කෝ මොනවා කනවා, එක්කෝ තේ බොනවා, එක්කෝ වෙන වැඩක් කරනවා. මොකද කරන්නේ මේ? එක් වෙන මොකක්ද වැඩ? හිත මේක අහගෙන ඉන්නකෝ එයා එහෙට දුවනවා, මෙහෙට දුවනවා, වෙන දේවල් අල්ලනවා, වෙන දේවල් කරනවා. එයා කරන්නේ වෙන දෙයක්. ඔන්න ඔය වගේ තමයි පින්වත්නි මේ ඔය ඉන්න කෙනාට ඔරුව හදන්න දෙනකොට දුන්නට මෙයා කරන්නේ ඔරුවේ වැඩ නෙවෙයි. හැබැයි එයා හිතනවා මම මේ කරේ ඔරුවේ වැඩ කියලා ඒක. හොඳට මේ කියන කාරණේ තේරුම් ගන්න. දැන් භාවනා කරන්න පැයක් දෙනවා භාවනාවක් කරන්න කියලා. මෙයා මොකද කරන්නේ? ඔරුව අරන් ඔරුව හබල් ගන්නයි තියෙන පැයක්. මෙයා මොකද කරලා තියෙන පැයක්? කයේ වැඩයි හිතේ වැඩයි කරලි වෙලා මේ මම පැයක් භාවනා කරානේ කියලා එනවා. ඉතින් සමහර හොඳට භාවනාවේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියන අය කියනවා කෙලින්ම කියනවා භාවනා කරන්න එපා කියලා. ඒ කියන එක වැරදි නෑ සාධාරණයි. හරි කියන්නත් බෑ වැරදි කියන සාධාරණයි කියලා තමයි කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි භාවනා කරන්නෙකු භාවනාව පිළිබඳව මනා අවබෝධයක් තියෙන්නට ඕනේ. නැත්තම් එයා භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද? එයා හිතේ වැඩයි කයේ වැඩයි තමයි කර ඉන්නේ. ඕක පුරුද්දකට ගියොත් එයාට කවදාවත් ඇයි භාවනා කරන්න බෑ. බුද්ධිය ප්‍රඥාව භාවනාව මොට විච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් පින්නත්නි දැන් මේකේ නා මොකද කරන්නේ? අපි කලින් කතා කරා වගේ අන්න යොමු වෙනවා භාවනාවට යොමු වෙනවා. භාවනාවන්නේ මොකටද මේ ඔරුව හදන්න තමයි දීලා තියෙන්නේ. මම දැන් කතා කරන්නේ දැන් මේ භාවනා කරන පුද්ගලයා ගැන කතා කරා ඔරුව හදන්න තමයි දැන් අපි පටන් ගන්නෙ. ඉතින් අපි දැන් කියනවා හරි. ඔබට හොඳට මම මේ කියන එක තේරෙනවා ඇති. දුන්නොත් දෙන වැඩේ නෙමෙයි කරන්නේ හරියට දැන් මේ දේශනාව ශ්‍රවණය කරද්දී වෙන වෙන જાති කරනවා වගේ. ඉතින් අපි ඉස්සල්ලාම දැනගන්නට ඕනේ හරියට අර කෝච්චි පාර උඩ තියනවා වගේ අපේ හිත අරමුණක් මත පිහිටවන්නට ඕනේ. චේතනාව තමයි කර්මයට මුල පුරන්නේ. ඔබේ චේතනාව කුමක්ද? පින්වත්නි මම ඔබට සරලව කිව්වොත් එම පටල ගන්නට එපා. හොඳ සිහින් අහන්න. මම කියවනේ මේක හරි අමාරුයි මේ දේශනා කරන්න කියලා. ඒක අමාරුව මම විතරයි දන්නේ. කොච්චර අමාරුද ඒ අමාරුව මේ දේශනාව හරියට තේරුම් ගත්ත එක්කෙනෙක් තේරෙයි මම කොච්චර අමාරුවෙන්ද කිව්වේ කියන දේ. පින්වත්නි මේ ඔරුව වනහයි චේතනාවයි. සරලව කිව්වොත් එහෙම. චේතනාව කියන්නේ මොකක්ද? යම් කිසි ක්‍රියාවක් කරන්නට
මුල පුරන කාරණේ. දැන් මම අහනවා ඔබෙන් අද දේශනාව තියෙනවා කලින් මම ඊයේම දැම්මා මේ දේශනාවට සහභාගී වෙන්න කියලා කිව්වා. දැන් ඔබ අද දේශනාව ශ්‍රවණය කරන්න ආපු චේතනාව මොකක්ද? සමහරක් විට මෙහෙමද මොනවද කියන්නේ බලන්න ආවා. අද මොන හරි යමක් තේරුම් ගන්නට කියලා හිතාගෙන ආපු අය ඇති. මම මුලින් පටන් ගන්නකොට කට්ටිය ටිකක් අඩුවේ තිබ්බ නිසා මම හැමෝටම පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක මේ රික්වෙස්ට් එකක් දැම්මා. ඒ දැම්ම හින්දා මේ ආව වෙන්න පුළුවන්. ආවේ නැත්තම් ගුරුතුමා මොන හරි හිතයි කියලා එහෙම ආපු අයත් ඉන්න පුළුවන්. දැන් ඔබ පොඩ්ඩක් මේ චේතනාවල් ටික උස්සලා බලුවොත් එimhe මේ ওই චේතනාවල් වල ගොඩක් ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්තම් මේ ඔබව දන්නවා ඉතින් ඔබේ චේතනාව මොකක්ද කියන දේ මේ දේශනාව ශ්‍රවණය කරලා මුලපුරු කාරණේ. එතකොට අන්න පින්වත්නි ඔබ හදපු ඔරුව ඔරුවේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඔරුවේ හිල්, ඔරුවේ භාගයයි, එක්ක ඔරුවේ හබල නැහැ. එක්ක ඔරුව නිකන් අර රවුන්ඩ් හැඩයක් යන්න බෑ. යනකොට එක තැන කැරගෙන එක තමයි වෙන්නේ. එතකොට පින්වත්නි අපේ මේ චේතනාව ඉතාමත් වැදගත්. චේතනාව තමයි කුසලයට මුර පුරන්නේ. ඒ ගැන කතා කරන්න ඕනේ නේ. කුසලයට මුර පුරන්න කුසලට හේතුව චේතනාව. එතකොට ඔබේ චේතනාව මොකක්ද කියන දේ ඔබම අවශ්‍යල හොඳට බලා ගන්නට ඕනි. ඒ විතරක් නෙවෙයි චේතනාව සකස් කර ගන්නට ඕනි. මා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මේ සසරින් එතර වීම පිණිසමයි කියන චේතනාව තිබුණොත් ඒ වගේ මම මේ දේශනා කරන්නේ මාද මේ සසරින් එතර වීම පිණිසමයි කියන චේතනාව ගත්තොත් පින්නොත් එතන පුදුමාකාර සැනසීමක් නිවීමක් තියෙනවා. පුදුමාකාර නිවීමක් සැනසීමක් තියෙනවා. ඒ චේතනාව තමයි කර්මයේ නිර්මාණ කරු. චේතනාව තමයි ඊළඟ ඵලය නිර්මාණය කරන්නේ. පින්නත් අද ගොඩක් අය භාවනා කරනකොට ඒ කෙනාට චේතනාවක් නැහැ. භාවනා බුදුරජාණන් වහන්සේ අපි බුද්ධ චරිතයට මම යොමු වුණොත් එහෙම උන්වහන්සේ ගිහින් වාඩි වුණේ බෝධියක් මුලනේ. බෝධි මූලයේනේ ගිහිලා අසුන් ගත්තේ. බෝධි මූලයේ අසුන්ගෙන තමයි භාවනා බවුන් වැඩි. මොකක්ද ඔය කියන කතාව? බලන්න ඔබට තේරුණාද මම මේ කිව්ව දේ කියන දේ? උන්වහන්සේ ගිහිල්ලා වාඩි වෙලා බෝධිය කිව්වම අපි ඔළුවට එන්නේ ගහක් මුල ගිහිල්ලා වාඩි වුණා බුදු වෙන්න කියන දේ. නෑ පින්නත්. අපිට පෙනුනේ ඒක. අපේ ඇසට මේ ඇසට පෙනුනේ ඒක. අපිට චිත්‍ර වලින් පෙන්වුවේ ඒක. අපිට බෞද්ධ සාහිත්‍යයෙන් දුන්නේ ඒක. බෞද්ධ කලාවෙන් නිර්මාණය කළේ ඒ දේ. නමුත් පින්වත්නි උන්වහන්සේ ගිහිල්ලා වාඩි වුණේ උන්වහන්සේගේ චේතනාව. උන්වහන්සේ වාඩි වුණේ මොකද්ද? බෝධි මූලේ. බෝධි මූලේ කියන්නේ ගහක් මුල කියන එක නෙවෙයි. ප්‍රාර්ථනීය බෝධි මූලේ වාඩි වුණේ. ප්‍රාර්ථනීය බෝධි මූලේ. ප්‍රාර්ථනීය බෝධි මූලේ. මොකද්ද? බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට සපමිනේ. ඒ ප්‍රාර්ථනීය බෝධිය මුලයි ගිහිල්ලා වාඩි වුණේ. ඒක පින්නත් මේ පාරේ තියෙන කැලෑවල් වල තියෙන ගහක් නෙවෙයි. ඔබ තුලක් තියෙනවා ඒ බෝධිය. සසර කුසල කර්ම කරමින් පාරමී උපපාරමී දම් පුරමින් මේ පින් දහම් දානමාන කටයුතු කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් බණ භාවනා විදර්ශනා කටයුතු කරමින් පැමිණි බෝධි මූලය ඔබටත් තියෙනවා. ඒක තමයි තවත් කියන්න පුළුවන් අපිට බුද්ධිය මුල කියලා. උන්වහන්සේ වාඩි වුණේ ගිහලා ඒ බෝධි මූලයේ ගහක් මුල නෙවෙයි. උන්වහන්සේගේ මොකද්ද චේතනාව? සම්මා සම්බුද්ධත්වයේ කියන මේ බෝධි මූලයේ උඩ වාඩි වුණේ. ඒ බෝධි මූලයේ වාඩි වෙලා තමයි බවුන් වැඩිවේ. ඒ බෝධි මූලයේ වාඩි වෙලා තමයි සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරේ. පින්වත්නි උන්වහන්සේට තිබුණ ශක්තිමත් ඔරුවක්. මොන සැඩ පහරාවත්
මොන ගල් පර තිබුණත් මොන බාධක තිබුණත් ඒ තරම් ඒ සියල්ලම පරයා බලවන්ත වූ ශක්තිමත් වූ ඔරුවක් තිබුණා පින්වත්. මොකද්ද මේ ඔරුව? වනාහි චේතනාවයි. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන ඒ ශක්තිමත් ඔරුව තිබ්බා. ඒ නිසා පින්වත්නි උන්වහන්සේට දුෂ්කර ක්‍රියා කරන්න පුළුවන්කම ලැබුණා. උන්වහන්සේට සියල්ල අතහරින්න පුළුවන්කම ලැබුණා. උන්වහන්සේට අනන්ත අප්‍රමාණ වූ වෙර වීර්යයන් දරන්න පුළුවන්කම ලැබුණා. ඇයි? ඒ ඔරුව, ඒ චේතනාව ඒ තරමටම ශක්තිමත්. පින්වත්නි අපේ ඔරුව මොන වගේ එකක්ද? අපේ චේතනාව මොන වගේ එකක්ද කියලා පොඩ්ඩක් බැලුවොත් එහෙම මට හිතෙනවා සමහර විට මේ මඩේ හිටවපු ඉන්නක් වගේ කියන දේ. හුලගේ එනේන දිශාවට මේ ඉන්න හැර වෙනවා, වැනෙනවා. අපේ බෝධි මූලයේ එහෙම නැත්නම් අපේ චේතනාව, අපේ ඔරුව හරිම දුර්වලයි. ඒ නිසා පින්වත්නි ඔබේ චිත්තසංතානය තුළ, ඔබේ ජීවිතය තුළ, ඔබේ මැරෙන්ට යන ජීවිතය තුළ ශක්තිමත් චේතනාව සකස් කරගන්න. මැරෙන්ට යන ජීවිතයන් තියෙන්නේ නේ, ජීවත් වෙන ගමන නෙවෙයි මේක. මැරෙන ගමනක් නේ තියෙන්නේ. ගොඩක් අය හිතන්නේ මේ ජීවත් වෙන ගමනක් යන්නේ කියලා. කවුරු ජීවත් වෙන්නේ නැහැ පින්නත්. හැමෝම මැරෙන එකයි වෙන්නේ. මෙරි යන මරණ ගමනක් තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ මරණ ගමන තුල ඔබ උත්සාහ කරන්න ශක්තිමත් චේතනාවක් හදාගන්න. ඒ චේතනාව පිරිසුදු වෙන්න ඕනේ. ඒ චේතනාව නික්ලේශී වෙන්න ඕනේ. ඒ චේතනාව මමත්වෙන් තොර වෙන්නට ඕනේ. ඒ චේතනාව සසරින් එතර වෙන්න සුදුසු චේතනාවක් වෙන්නට ඕනේ. ඒක තමයි පින්වත්නි ඔරුව. ඔරුවක් නැතුව හබලක් එන්නේ නැහැ. ඔරුවක් ආවොත් තමයි හබලක් එන්නේ. ඔරුවක් ආවොත් හබලක් ආවොත් අන්න මාර්ගයක් නිර්මාණය වෙනවා. ওই දෙක එනකම් මාර්ගය එන්නේ නැහැ. දැන් මුලින් කතා කරන්නේ මේ ඔරුවේ හබල් ගාන එක්කනා ගැන කතා කරා, ඔරුව හදන එක්කනා ගැන කතා කරා. ඔරුව හදන්න මොකද කරන්නේ? මෙයාට කියන හොඳ චේතනාවක් හදාගන්න ඕක කියලා. මෙයා හදාගන්න චේතනාව මොකද්ද? දැන් මම පුංචි උදාහරණයක් කියන්න අපිට තේරෙන භාෂාවෙන්. පොය එනවා, පොයට සිල් ගන්නට යන්න තියෙනවා. පොයට සිල් ගන්නට යන ගොඩකගේ චේතනාව මොකද්ද උදේම? හොඳ තැනක වාඩි වෙන එක. හොඳ තැනක වාඩි වෙන එක තමයි චේතනාව. දැන් බලන්න මෙයාට සසරින් එතර වෙන්න ඔරුවක් හදාගන්න කියනකොට මෙයා ගිහිල්ලා මොකද කරන්නේ? කයේ වැඩක් කරන්න. චේතනාව හැදිලා තියෙන කයේ වැඩක් කරගන්න. අනේ ගෙදරින් එළියට බහින්නේ කී දෙනාද සසරින් එතර වෙනවා කියලා හිතාගෙන? කවුරුත් නැහැ. එක්ක පුරුද්දට යනවා. ඉතින් එතනම ඔරුව වැරදි. අපි බුද්ධ චරිතෙම උදාහරණයක් ගත්තා. බුදුරජාණන් වහන්සේ වාඩි වුණේ බෝධි මූලේ. ඒක තේරුම් ගන්න එච්චරයි. චේතනාවේ වාඩි වුණේ. ආලාරකාලම ගාවත් යන්න ඇති, උත්තකරාම ගාවටත් යන්න ඇති, විවිධ බ්‍රාහ්මණයෝ ගුරුවරු ගාවටත් යන්න ඇති. හැබැයි හරි ඔරුව හම්බ වෙන්න නැතුව ඇති. හැබැයි මේ හැමතැනම ගිහිල්ලා ඉවරලා හති වටුනට පස්සේ තමයි අනේ තමන්ගේ ඔරුව තමන්ට තේරෙන්නේ. මට ඕනි මේක ඔරුවකවත් පට නැගලා යන්න බෑ, මම මගේ ඔරුවේ තමයි නැගලා යන්න වෙන්නේ කියලා මම මේක තේරුම් ගන්න ඕනේ කියන පින්වත්නි තමන්ම තමන්ගේ ඔරුවට එනවා. මතක ඔබත් ඒක තේරුම් ගන්න. ඔබ ඔබේ ජීවිතේ හරි ඔරුව, හරි චේතනාව සකස් කරගන්න පින්වත්නි. ලෞකික චේතනාව නම් පිරිලන තියෙන්නේ. අර කලින් කිව්වා කයේ චේතනා, හිතේ චේතනා පිරිලා තියෙන්නේ. නිවනට අදාළ චේතනාවන් ඊටාම දුර්ලභයි, අඩුයි. ඒ චේතනා අර කියන්නේ දුර්වලයි. පොඩ්ඩක් නැත්තම් කැඩිලා යන විදිහේ චේතනා තියෙනවා. ඉතින් අන්න අපි ඔරුව හදාගන්න විදිහ ගැන කතා කරා. අපි දැන් ඔරුවට හබලකුත් ගමුකෝ, හබල් දෙකකුත් අපි ගමු. ඔරුවට හබල ගත්තාම පින්වත්නි අද හබල් දෙක වනහයි මොකක්ද කියන දේ ඔබට තේරෙවි. දැන් අපි නිවන් දකින්න යන කටයුත්ත ගත්තොත් එහෙම අපි දැන් අද සමාජයේ ගත්තොත්
අපේ විවිධ ස්වාමීන් වහන්සේලා ඉන්න පුංචි උදාහරණ කිහිපයකට අපි දැන් අසපු ගැන කතා කරන අය ඉන්නවා. එතකොට අසපු ඉන්න ස්වාමීන් වහන්සේලා තමයි අපිව සසරින් එතර කරන්නේ කියලා හිතාගෙන ඉන්නවා. තවත් අපි ගත්තොත් එimhe කවුද අපේ සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේලා වගේ ගත්තොත් එimhe අපි නිවන් දකිමු ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ වෙන්නට පුළුවන්. ඥානවීර අපේ ස්වාමීන් වහන්සේලා වෙන්නට පුළුවන්. නෑගේ ස්වාමීන් මේ අය තමයි එහෙම නැත්නම් මේ ගුරුතුමා කියලා වෙන්න පුළුවන් මං කියලා වෙන්න පුළුවන් මෙයාට පුළුවන් අපිව සසරින් එතර කරන්න මෙයා තමයි මාර්ගය කියලා දෙන්නේ මෙයාට පුළුවන් අපිව එතර කරන්න කියන අපේ මේ දුර්වල මානසිකත්වයක් ගොඩ නැගෙනවා අපිට හිතනවා මේ අය ගාවට ගියොත් මට හරියයි මේ ස්වාමින් වහන්සේ ළඟට ගියොත් හරි මට මේ ස්වාමින් වහන්සේගේ බණ ඇහුවොත් නම් මට නිවන් දැක ගන්න පුළුවන් වේවි කියලා අපිට හිතෙනවා. ඒක නරකත් නෑ හොඳත් නෑ. ඒක තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ හැමෝම කියන එක තමයි කරන්නේ. මමත් කියන එකනේ කරන්නේ. හැබැයි ඔබ ඇරයන්ට කාටවත් බෑ. මේ හබල් ගහන වැඩේ කාටවත් කරන්න බෑ. දැන් මම කිව්වට මම ඔබේ හබල ගහන්නේ මොකද මට ඔබේ හබල ගහන්න බෑ. දැන් අපි ඔක්කොම මේ අපේ ස්වාමීන් වහන්සේලා මාවයි අපි ඔක්කොම පැත්තකට දාලා බුදුරජාණන් වහන්සේ ගමු. බුදුරජාණන් වහන්සේටත් කියලා දෙන්න පුළුවන් වෙන්නේ තමා ගැනයි ඔරුව හදන විදිය ගැනයි ඔරුව හබල් ගන්න විදියයි. ඔබේ චේතනාව නැමැති ඔරුවට බුදුරජාණන් වහන්සේට නැගලා ඔබේ ඔරුව හබල් ගන්න බෑ. ඒක තමන්ම කරගන්න ඕන. ඉතින් අද ගොඩකට වෙන දෙයක් තමයි මේ මේ කොහෙන් හරි මේ පිළිසරණක් පතාගෙන ගිහිල්ලා එතනින් නිවන් දකින්න උත්සාහ කරනවා. එතනින් ඇත්තටම නිවන් දකින්න වෙන්නේ නැහැ. ඉතින් තමන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ ඔරුව තමන් හබල් ගන්නට ඕනේ. ඒක කරන්න ඕනේ තමන් මේ උපදේශ තුනට කරන්න තියෙන මට කියන කාරණේ හරියට තමන්ගේ ඔළුවට එන්නට ඕනේ. ඒකට පින්නත් මේ හබල් දෙක කියන්නේ තමන්ම තමන්ගේ පංච බලය ප්‍රයෝගී කරගෙන තමන්ගේ සද්ධාව, තමන්ගේ වීර්යය, තමන්ගේ සතිය, තමන්ගේ සමාධිය, තමන්ගේ ප්‍රඥාව උදව් කරගෙන අන්න හබල් ගන්නට පටන් ගන්නට ඕනේ. මේ අනුන්ගේ යතුවල එල්ලෙන්නේ නැතුව. අන්න පින්වත්නි තමන්ට තමන්ම තමයි පිළිසරණ කියලා හබල් ගන්නට පටන් ගන්නකොට හරි. ඉතින් සමහර ගුරුවරු කරන දේ තමයි මේ මාර්ගය කියලා දීලා තල්ලු කරලා දානවා. පැත්තකට දානවා. එතකොටම ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ මේ හබල් ගානේ නැන්නේ ගුරුවරයා ඇවිල්ලා හබලත් ගාලා දෙන්න කියලා උඩ බලාගෙන ඉන්නවා. ඒ නිසා මොකද ගුරුවරයා මේ වර පයින් එකක් ගහලා දානවා පැත්තකට පළය යන්න කියලා. එතකොට මොකද කරන්නේ? අනේ මේ ගුරුවරයා න හරියන්නේ නැහැ කියලා මෙයාම ඔරුවට නැගලා හබල් ගානට පටන් ගන්නවා. එහෙම නැත්නම් වෙන ගුරුවරයෙක් හොයාගෙන යයි. ඉතින් එහෙම කරන එක තමයි හරි. ඉතින් පින්නත් අන්න ඔබ ඔරුව හබල් ගානට පටන් ගන්නවා. දැන් අන්න මෙතනදී ඔරුව හරි දැන් අපි මේ ඔරුවේ අර දූපතට යන මාර්ගය ගැන කතා කරමු. දැන් අපි මේ කිව්ව කතාව මම හිතන්නේ අපේ දහමත් එක්ක සම්බන්ධ කරගත්තොත් එහෙම අන්න ඔබ ගැන අවබෝධ කරගත්තා. ඔබේ හොඳ ඇයි ඔබ මේ හැම දෙයක්ම කරන්නේ? ඇයි ඔබ භාවනා කරන්නේ? ඇයි ඔබ මෙතන වාඩි වුණේ? ඇයි ඔබ සිල් ගත්තේ? ඇයි ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ? කියන ඔබේ චේතනාව නිවැරදි කර ගැනීම, නිවැරදි කරගෙන, පිරිසුදු කරගෙන, නික්ලේශී කරගෙන අන්න ඔබ ඒ මත හොඳට සකස් වෙනවා. සකස් වෙලා ඔබට මේ ඔබ කරන්නෙක් බවට පත් වෙනවා. අහන්නේ ශ්‍රාවකයෙක් නොවි අනුකරණය කරන්නෙත් අනුගාමිකයෙක් කරන්නෙක් බවට පත් වෙනවා. මගේ අන කෙනෙක් බවට පත් වෙනවා පිටුනත්. එහෙම නැත්නම් ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ කෙනෙක් බවට පත් වෙනවා. ඒ මාර්ගය යන කෙනෙක් බවට පත් වෙන්න කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ තැනට ඔබ සකස් කරගෙන දැන් තමයි පින්වත්නි කමටහන් වඩන්ට සුදුසුකම් ලබන්නේ. කමටහන් වඩන්න දැන් මේක කරන්න තියෙන්නේ. දැන් අහන්නේ ගුරුතුමනි මට මේක කරන්න කියලා දෙන්න. මගේ චේතනාව හරි මට ඕනේ කරගන්න. මට මේක කරන්න මට කියලා. මම ඔරුවත් හරි හබල් දෙකත් හරි මට දැන් යන්න පාර කියන්න මට තවත් ඉන්න බෑ මේ සසර. කියන තැනට මෙන්න මේ කෙනාපත් වෙනවා. ගුරුවරයාට වදයක් වෙනවා. අනේ ඉක්මනට මට කියන්න පාර දැන් මට තවත් මේ ඔරුව හදන ඒවා කී ඉන්න එපා. මට මේ තව හබල් ගන්න ගැන කී ඉන්න එපා. මට ඕනේ මේ ඔරුව හබල් ගන්න. මට යන්න ඕනේ. මට යන්න පාර කියන්න. අන්න පින්වත්නි මෙන්න මේ තැනට පුද්ගලයාපත් වෙන්න ඕනේ. ඉතින් පින්වත්නි
මේ තැනට මේ කෙනාපත් වුණාට පස්සේ පින්නොත්නි එයාට අපි දෙනවා විශ්වයේ භාෂාව යට දෙනවා. විශ්වයේ භාෂාව. එයි මේකට මම මේ විශ්වයේ භාෂාව කියලා කියන්නේ. පින්නොත්නි මේ සියලුම සත්‍යෝ ඔන්න ඔය සියලුම සත්‍යෝ පාවිච්චි කරන භාෂාවක් තියෙනවා. තමත් විදිහේ විශ්ව ස්වරයක් තියෙනවා. ඒ තමයි පින්නොත්නි ආස්වාසයි ප්‍රාස්වාසයි. ඔබද මාද අපි හැමෝම ಜಾති ආගම් කුල ભેද නැතුව ලොකු කුඩා එහෙම වර්ග ભેදයක් නැතුව සියලුම සත්‍ය මොකද කරන්නේ? ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. යම්කිසි ජීවියක ආස්වාස කරලා නැත්තම් යම්කිසි ජීවිය ප්‍රාස්වාස කරන්නේ නැත්තම් අපි කියන මේක නා මරණයටපත් වුණා කියලා. එයි ඒක විශ්ව ශක්තියෙන් මේක නා ගැලවිලා. එතකොට පින්නත් මේ හුලන් අපි කිව්වා කය කියන එක විශ්වයේ කොටසක් නෙවෙයි කිව්වා. හිත කියන එකේ යම් කිසි කොටසක් විශ්වයේ ඊටු කොටස විශ්වයට අයිති නෑ කියලා කිව්වා. නමුත් පින්නත් මේ සුලන් පොද විශ්වයට අයිති එක. වර්ණයක් නෑ, හැඩයක් නෑ. ඒකට කියන්න දෙයක් නෑ. පින්නත් මේක පොදු ධර්මතාවයක්. ඔබට මේ උඩට ගන්න හුලම් පාරට පිටට ගන්න හුලම් පාරට ආදරය කරන්න පුළුවන් නම් ලෙන්ගතුව මෛත්‍රිය කරුණාවෙන් මේ හුලම් පාර දිහා ඔබට බලා ගන්නට පුළුවන් නම් එන බව පෙනෙනවා යන බව පෙනෙනවා එන බව දැනෙනවා යන බව දැනෙනවා පින්වත්නි මේ තුල තියෙන තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. මම දන්නේ අද වෙලාව කොතන ඉවරේද කියන දේ මේ මම නම් වෙලාවක් ගැන හිතන්නේ නැහැ. මම කතා කරගෙන යනවා. පින්වත්නි දැන් මේ සුලන් පාර අපි මේ විදිහට එනවා යනවා බලන්න පටන් ගන්නවා. මේක තුල පින්වත්නි මාර්ග කීපයක් තියෙනවා. මාර්ග ගණනාවක් තියෙනවා. එක මාර්ගයක් තමයි යන්න පුළුවන් දිව්‍ය ලෝක වලට යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. දිව්‍ය ලෝක වලට ගිහලා ඒ එක එක මැජික් බල බල ඉන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ධ්‍යාන වලට යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. තව සමතේකටපත් වෙලා ඉන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. විදර්ශනාවට යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. සුද්ධාෂ්ටක වලට යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. අපාය වගේ මේ විවිධාකාර සතර ලෝක විවිධ ලෝක ධාතු වලට ගමන් කරන්න පුළුවන් මාර්ග තියෙනවා. ශූන්‍යතල වලට ශූන්‍යතාවයටපත් වෙන්න පුළුවන් ශූන්‍ය මාර්ග තියෙනවා. විවිධ හැකියාවන් ලබන්න පුළුවන් මාර්ග තියෙනවා පින්න. අපි පංච අභිඥා අට සමාපatti වගේ තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන් මාර්ග තියෙනවා. ඒටත් අමතරව විවිධ ඥාන ලෞකික ඥාන ලෝකෝත්තර ඥාන ලබන්න පුළුවන් පැති තියෙනවා. අපිට බෙහෙත් කරන්න පුළුවන් හැකියාවන් එහෙම තව කිනු හිත දැකීම පුනරුත්පත්ති දැකීම හැකියාවන් කුසල දැකීමේ හැකියාවන් මේ වගේ විවිධ හැකියාවන් ලබන්න පුළුවන් පැති මේකෙදී හම්බ මාර්ගයක් තියෙනවා. දැන් මේකට තමයි අහන්නේ වෙනන්නේ මම අහන ඔබේ මේ ඔබ ඔරුව මොකද්ද? ඔරුව මොකද්ද කියලා අහන. ඔරුව මොකද්ද? ඔබේ චේතනාව මොකද්ද? ඔබට ඕනේ දිවි ලෝක වලට ගිහිල්ලා ඒව බලන්නද? ඔබට ඕනේ බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා ඒව බලන්නද? ඔබට ඕනේ ශූන්‍යතල වලට ගිහිල්ලා ඒව දකින්නද? හැබැයි පින්නොත් මේකට යද්දී සමහර විට ඔබ යම් කාලයක් මේකට වැය කරන්න පුළුවන් නම් ඔබ හරි තැනට ගිහිල්ලා ඊට පස්සේ අනිත් තැන් වලට යන්න. ගැටලුවක් නැහැ. මේක හැමදේම තේරුම් ගන්න ඕනේ. ඉස්සල්ලාම යන්න ඕනේ තැනට යන්න. දැන් බඩගින්න ඉස්සරම කන්ට ගිහිල්ලා කැම ටික අරන් ඉන්න එපා. හැබැයි බඩගින්න අර තැන් වලට ගියොත් මොකද වෙන්නේ? ඔබ කොහෙරි මැරිලා වැටෙනවා බඩගින්න. ඉතින් එහෙම කරගන්නට එපා. ඉස්සල්ලා ඔබේ චේතනාව ඔරුව ඔබට ඔරුව අතර ගත්තේ දිව්‍ය ලෝක වලට යන්නද? ඔරුව ගත්තේ මේ බ්‍රහ්ම ලෝක වලට යන්නද?
සසරින් එතර වෙන්නද මේ ඔරුව ගත්තේ. මෙන්න මේ මාර්ග ගණනාව ඔබ මෙතන ගැටලු ටිකක් තියෙනවා. ඒක නිසා අද ගොඩකට සමහර විට භාවනා කරන්න පටන් ගත්තාම අවසානයේදී එයා ගිහිල්ලා තියෙන්නේ වෙන තැනකට. චේතනාව නැහැනේ. එහෙම නැත්නම් තවත් මේක තව ගොඩක් තියෙනවා. අපි මමත්වයේ වැඩි කෙනෙක්, මාන්නය වැඩි කෙනෙක් භාවනාව තුළින් ඔරුව හදාගෙන තියෙන්නේ මොකටද? මම හොඳට අවබෝධ කරගන්නවා ඈ. තවත් ඒකේ යට තියෙන්නේ මාන්නය මමත්වය තමයි. ඒකේ යට තියෙන චේතනාව යට. භාවනා කළ වැඩිද මොනවද? මමත්වයේ මාන්නය තමයි වැඩි. මේක හොඳට මේ මම මේ කතා කරන්නේ මාර්ගය ගැන. දැන් ඔබ ඉතින් ධර්මයේ කතා කරන ධර්මයේ උගන්වන ගුරුවරයෙක් කියලා. එතකොට ඔබ පරිස්සම් වෙන්න ඔබේ මමත්වය සහ මාන්නය පිළිබඳව. මම දැන් හොඳ බණක් කියන්න ඕනේ. හොඳ බණක් කියමු තුල මොකද්ද තමන්ගේ අර කලස් පෙන්නනවා වගේ නිකන් මෙහෙම එකක් වගේ තමන්ගේ මමත්වය මාන්නය ඒ තුල යට පෝෂක් වෙනවා නම් වැඩෙනවා නම් ඒක බලන්න මේ ඔරුවේ චේතනාවේ ස්වභාවය. ඒ චේතනාව විපාකය නිර්මාණය කරනවා. ඒකවල බලන්න ඕනේ හැම වෙලෙම අපේ චේතනාව මොකක්ද? යටි චේතනාව මොකක්ද? උඩින් හදාගන්න චේතනාව නෙවෙයි. යටි චේතනාව මොකක්ද? හැම එකෙම යටි චේතනාව මොකක්ද? කියනදී. එතකොට භාවනා කරලා අවසානයේදී මමත්ව මාන්නය වැඩිච්ච පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඒක තමයි කරලා තියෙන්නේ. තවත් කෙනෙක් භාවනා කරලා ඔරුව හදාගෙන කරලා තියෙන මොකද? පිරිස සේනාව අර මොනවද? සිව්පසය ඒව වැඩි කරගන්න එක තමයි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් පන්සල ලෝක කරගත්ත එක තමයි ආරාමයේ හරි ඉන්න තැන හොඳට හදාගත්ත එක සබ පහසුකම් වැඩි කරේ. ඒකට පින්වත් මේ ඔරුව අතර ගත්තාම මහ විශාල මාර්ගයන් ගොඩක් තියෙනවා. ඒකට හොඳ උදාහරණය තමයි මේ මහා සාගරයට දැම්මට පස්සේ ඔබට කෙලවර පෙනෙන්නේ නැහැ, දූපත පෙනෙන්නේ නැහැ දැම්මට පස්සේ. දූපත පෙනෙන්නේ ගොඩාක් දුර ගියාට පස්සේ ඔබට කොච්චරන මාර්ග තියෙනවද? කොච්චරන මාර්ග තියෙනවද? ඔබට එකම තැන කැරි ඉන්නත් පුළුවන්. අනන්ත මාර්ග තියෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ අපි ආනාපානසති උහුලම්පාරේ දිහා බලන්න පටන් ගත්තාම ඒ තුල අනන්ත මාර්ග විවර වෙනවා පින්වත්නි. අනන්තයක් තියෙනවා මාර්ග. එහෙම ගත්තොත් හරි. ඉතින් පින්වත්නි මේ තුල ඔබ නියම මාර්ගය තෝරගන්නේ කොහොමද? ඉතාමත් වැදගත් පින්වත්නි. ඉතාමත් වැදගත්. පින්වත්නි සුලම්පාර දෙස බලා සිටීම කියන එක පට්ටපල් බොරුවක්. ව්‍යාජ සිතුවිල්ල, ව්‍යාජ සංස්කාරය. සුලම්පාර දිහා බලාගෙන සිටීමෙන් උපදින්නේ කුමක්ද? සංස්කාරයක්. දැන් ඔබ හුලම්පාරක් යනවා දැනෙනවා. ඒ තුල මොකද වෙලා තියෙන්නේ? සුලම්පාර එනවා නම් සංස්කාරයක් ඉපදිලා තියෙනවා. සුලම්පාර යෑම තුල සුලම්පාර යනවා කියන සංස්කාරයක් ඉපදිලා තියෙනවා. සංස්කාරයක් උපදිනවා, සංස්කාරයක් පිට වී යනවා. සුලම්පාර දැනෙනවා යම් තැනකට. දැනීම හේතු කරගෙන සංස්කාරයක් උපදිනවා. දැනීම හේතු කරගෙන තවත් සංස්කාරයක් නැතුව යනවා. සුලම්පාරක දීර්ඝව මධ්‍යම කෙටි ආකාරයෙන් දැනෙනවා. ඒ නමිමුත් සංස්කාරයක් උපදිනවා, සංස්කාරයක් නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? මෙතෙන්ට හිර වුණොත් ඉවරටම ඉවරයි. ඔරුවේ මොකද කරන්නේ? හබල් ගන්නවා කියලා එකම තැන කැරි ඉන්නවා. එහෙනම් මේ හුලම්පාර දිහා බලන්න ඕනි තමයි. වැරදිනේ හරි. හැබැයි පින්වත්නි මේ සුලම්පාර දිහා බලන්න පටන් ගත්තට පස්සේ අපිට ඒකේ ගමනක් තියෙන්නට ඕනේ. මාර්ගයක් තියෙන්නට ඕනේ. කෙලවරක් තියෙන්නට ඕනේ. පටන් ගත්ත තැනයි දැන් ඉන්න තැනයි තව යන්න තියෙන දුරයි එහෙම පෙනෙන්නට ඕනේ. පින්වත්නි අන්න මේ සුලම්පාර දිහා බලන්න පටන් ගන්නවා. බලන්න පටන්ගෙන මොකද කරන්නට ඕනේ? මෙතන තියෙන බොරුව, මෙතන තියෙන අවිද්‍යාව, මෙතන තියෙන මුලාව, මෙතන තියෙන අව්‍යාජ ස්වභාවය
තේරුම් ගන්නට ඕනේ. අනේ මොකද මේ දැන් මෙතන මම මොකද කරන්නේ? සුලම්පාර නමින් සංස්කාර හදනවා. ස්වභාවයෙන්ම සංස්කාර නැතුව යනවා. දිය බුබුලු හටගෙන දිය බුබුලු නැති වෙලා යනවා වගේ. ස්වභාවයෙන්ම මම එක එක විදිහේ සංස්කාර හදනවා. හදන හැම සංස්කාරයක්ම ස්වභාවයෙන් නැතුව යනවා. ස්වභාවයෙන්ම නැවත සංස්කාර හට ගන්නවා. අනේ මේක චක්‍රයක්. මේක චක්‍රයක්. තවත් මේ චක්‍රය දිහා හොඳ නුවණින් බලනවා, හොඳ සිහියෙන් බලනවා මේ චක්‍රය දිහා. নানা ප්‍රකාර සංස්කාර හට ගන්නවා. සංස්කාර වලින් මොකද වෙන්නේ? මගේ පැවැත්ම තහවුරු වෙනවා. මම මේ සංස්කාරය මගේ ආහාරය. හිතේ ආහාරය සංස්කාරයි. හිතට සංස්කාර නැතුව ඉන්න බෑ. හිත විවිධ ආකාර සංස්කාර හදනවා. දහම් සංස්කාර හදනවා. තවත් විදිහට කියනවා හිත විඥාන හදනවා. විඥාණයෙන් මේ හිතේ පැවැත්ම රඳා පැවතිලා තියෙනවා. හිත පැවැතෙනවා. මොකද වෙන්නේ? සිතුවිලි මේ හුලම් පාරණති ඒ සංස්කාර වලින් හිත ජීවත් වෙනවා. හිත හොඳට පුරුදු වෙලා මේ සිතුවිලි වලින් ජීවත් වෙන්නේ. ඉන්නකොට අන්න ධානය වලට යනවා. එක එක මායාතල කාමාවචර රූපාවචර අරූපාවචර මේ নানা ප්‍රකාර ලෝක වලට යන්න පුළුවන්. පුළුවන් නෙමෙයි මේ ලෝක වලට හිත තල්ලු වෙලා යනවා. ඇයි හිතේ පැවැත්ම හැදිරෙන හිත ගිහිල්ලා ඇස් දෙක පියාගෙන දැන් වෙනම සුර ලෝකෙක ඉන්නේ. වෙනම සුර ලෝකයක ඉන්නේ. ඉතින් පින්වත්නි අන්න මේ හිත තුල හැදෙන මේ ව්‍යාජ ස්වභාවය අවිද්‍යාව හොඳට අපි නුවණින් මේක දැක ගන්නට ඕනේ. මේ දේ දැක ගන්නකොට ටිකෙන් ටික මේ දේ දැක ගන්නකොට තව දෙයක් හිතට අහු වෙනවා. මම කියන මේ රාමෝ පොඩ්ඩක් මේ දෘෂ්ටිය කැඩිලා ගිහිල්ලා මෙයාට පෙන්නේ මේ ගස් කොළනුත් හුලං ගන්නවනේ. මේ ගස් කොළම ආස්වාස ප්‍රාස්වාස කරනවා. සියලුම සත්‍ය ආස්වාස ප්‍රාස්වාස කරනවා පින්නොත් දැනෙන්න පටන් ගන්නවා. ගස් කොළන් විශ්වයේ සියලු සත්‍යෝ මේ ආස්වාස ප්‍රාස්වාස ගන්නවා දැනෙන්න පටන්. මේ මම ආස්වාස ප්‍රාස්වාස ගන්නවා පිට කරනවා නෙවෙයි. මුළු විශ්වයම ආස්වාස ප්‍රාස්වාස ගන්නවා පිට කරනවා දැනෙන්න පටන් ගන්නවා පින්නොත්. මුළු විශ්වයම ගන්නවා. මුළු විශ්වයම ආස්වාසයන් මොකද කරන්නේ? ඒ කට්ටියගේ පැවැත්ම හදා ගන්න. දැන් අපි ගස් කොළන් කියලා. එයා මොකද කරන්නේ? ඔක්සිජන් අරන් ඉවරලා ඒකේ මල් පිපෙනවා, කොළ හැදෙනවා, ගෙඩි හැට ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒක ආපහු තමයි කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා. හරි. මේ ආකාරයට මේ ගස් කොළන් වල පවා මේ හුලම් පාර මොකද කරන්නේ? මේ මුළු විශ්වයේම පැවැත්ම හදනවානේ. මුළු විශ්වයේ පැවැත්ම හදනනේ මේ සුලන් පාර. ඒක තමයි විශ්වය කිව්වේ. මේ විශ්වය කියන්නේ හුලම් පාර කියලා කියන හරිය විශ්වය වගේ. හුලම් පාර ගැන කියලා නිම කරන්න බෑ. මේක මුළු ලෝකයම හදනවා. මේක පින්නත් මහා විශාලවට දැනෙන්න පටන් ගන්නවා. අම්මෝ මේ මුළු ලෝකෙම මේ හුලම් පාර විසින් පෝෂණය කරනවා, වර්ධනය කරනවා, පැවැත්ම හදලා කියන කාරණේ පෙනෙන්න දැනෙන්න තේරුම් ගන්න පටන් ගන්නවා පින්නත්. දැනෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? මෙයාට මේකෙන් ගැලවෙන්න ඕනේ කියන දේනවා. මේ විශ්වයේ පැවැත්මෙන් මං ගැලවෙන්නට ඕනේ. මම මේ විශ්වයේ ගොදුරක්, මම මේ විශ්වයේ කොටසක්, මම මේ විශ්වයෙන් ගැලවෙන්නට ඕනේ කියන එක හිතෙන්ද දැනෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ මෙයා? ඔරුව හබල් ගන්නවා. කවුරුත් දන්නේ ඔරුව හබල් ගන්නවා. කොහෙද ඔරුව හබල් ගන්නේ? මේ විශ්වයෙන්, මේ ලෝකයෙන්, මම කියන ලෝකයේ මේ සමස්තයෙන් ගැලවෙන්න ඕනේ, මේකෙන් ඈතර වෙන්න ඕනේ, ගැලවෙන්න ඕනේ කියලා මොකද වෙන්නේ? පංච බලය දැන් වැඩිලා හබල් ගහගෙන මේකෙන් ගැලවෙන්න ඕනේ. මේකෙන් ඉන්න බෑ. මොකද මෙයාට මේක අහු වෙනවා. මොකද අහු වෙන්නේ පින්වත්නි මේ. මේකට වචනයක් තියෙනවා මේ කිව්වේ. සංසාර චක්‍රය අහු වෙනවා. දැන් ඔය කට්ටිය මේ භාවනා මේ අහන්නේ සංසාර චක්‍රය අවබෝධ කරගෙන නෑනේ. එහෙම අය ඉන්නත් පුළුවන්. සංසාර චක්‍රයක් තියෙනවා මෙතන. ඒ සංසාර චක්‍රය දුරන්නේ හුලන් පාරෙන්. මේ චක්‍රය වැඩ කරන්නේ හුලන් පාරෙන්. මේ ඇඟේ සෛලයක් පවා හුස්ම ගන්නවා. ගස් කොළන් වල කොළයක් පවා හුස්ම ගන්නවා. සියලු ජීවීන් හුස්ම ගන්නවා.
මෙතන තියෙන අපිට සංසාර චක්‍රය යව වෙනවා. විශ්වයම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය යව වෙනවා. ඒක විනෝත් නේ. පුංචි කාරණයක් අපි මහා ගැඹුරුයි. අපි මේ සියලුම සත්‍ය උස්ම ගන්නවා දැනෙනවා කියලා. ගස් කොළන් පවා හුස්ම ගන්නවා දැන් අපි මේකට පොඩ්ඩක් නිවිසන සිල්ලේ පැත්ත විල දවස් දෙක තුනක් හොඳට වන භාවනාවක් කරගත්තොත් මේ தත්ත්වය අත්විඳින්න බැරි කමක් නෑ. අන්න විශ්වය උලම් පාර ගන්නවා. මොකද්ද මේ ආවෝනේ සංසාර චක්‍රය. සංසාර චක්‍රය ආවෝනේ යම් තේරුණා මොකද වෙන්නේ? පින්වත්නි හිස ගිනිගත් පුද්ගලයෙක් ඒ ගින්න නිවන්ට කටයුතු කරන්නාසේ පින්වත්නි කටයුතු කරනවා. අම්මෝ මේ සංසාර චක්‍රයෙන් මම නම් ගැලවෙනවා චේතනාව තවත් දැඩි වෙනවා. චේතනාව තව දැඩි වෙනවා. ඔරුව ශක්තිමත් වෙනවා. ඔරුව පංච බලයෙන් පිරෙනවා. හරි. මේ ඔරුව හබල් ගාන එක්කනාගේ හිත සතර ඉර්ධිපාද වලින් වැඩෙනවා. පින්නතුනි සතර ඉර්ධිපාද ආරන් ඡන්ද චිත්ත වීර්ය විමර්ශය ආරන් මොකද කරන්නේ? ඔරුව හබල් ගන්නවා. ඔරුව ශක්තිමත් වෙලා පංච බලයෙන් සද්ධාව වීර්ය සති සමාධි ප්‍රඥා ඔරුව ශක්තිමත් වෙලා පින්නතුනි ඔරුව හබල් ගන්නවා. මේ බලය මේ ශක්තිය ආඩ දැන් දැනෙන්න බෑ. මේකෙන් නම් මම ඊතර වෙනවා කියන එක ඇවිල්ලා. කම්සියනේ භාවනා ස්වරූපෙන් මෙහවනම් මෙතෙන්ට තල්ලු වෙන්න පුළුවන් ලේසියෙන්. පින්නත්නි අන්න දැන් ඔරුව හබල් ගන්නට පටන් ගන්නවා. ඒ වුණාට පින්නත්නි අවදානම එහෙමමයි. පින්නත්නි මෙතෙන්ට කවුරු හරි කල්යාණ මිත්‍රයෙක්ගේ පිහිටක් දෙන්නටම ඕනේ. මට තේරෙන්නේ බුදු කෙනෙකුට වුණත් පිටිපස්සෙන් හිටියා සසර ගුරුවරු හිටියා සසර බුදුවරු හිටියා බුදු කෙනෙක් නිකන් පහළ වුණා නෙවෙයි කල්යාණ මිත්‍රෝ ඒත් හිටියා හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ කවුරු හරි කෙනෙක් කියලා පින්නොත් මේ සියල්ලකෙම මුදවා මධ්‍යස්ථ තැනකට හිත තල්ලු කරවන්නට ඕනේ මධ්‍යස්ථ භාවය කියලා දෙන්නට ඕනේ මොකද්ද මධ්‍යස්ථ භාවය කියලා කියන්නේ පින්නත්නි වරුව වමට හැරුණත් වැරදි දකුණට හැරුණත් වැරදි ඔරුව වේගෙන් ගියොත් ඒත් වැරදි ඔරුව හිමින් ගියොත් ඒත් වැරදි තේරුණාද ඔරුව යන්නතුව හිමින් ගියොත් ඒත් වැරදි වේගෙන් ගියොත් ඒත් වැරදි දකුණට හැරුණොත් ඒත් වැරදි වමට හැරුණොත් ඒත් වැරදි ඔරුව මැදින් ගමන් කරන්න ඕනි මේ ජලයටද නොදැනි ජලයක් කලත්තගෙන හබල් ගහවට හයියෙන් වැඩි දුර යන්න බෑ පින්නත් මේ කාගෙන යන්න යනවනේ පොඩි කාලයයි නතර වෙනවා වැඩි ආයුෂ නැහැ හිමීට යනයි ඒත් වැඩි ආයුෂ නැහැ නිකම් මේ බරක් කරගන්න නැතුව ගානට මේ ගියා හිමීට හබල් ගාමින් යනයි ඒ හැපින්නොත් කෙලවරටම යනවා ඒ නිසා පින්නොත් මේ ඔරුව හබල් ගාන විදිහත් ඔරුවේ යන විදිහ ඔබ කියන ඔබට මේ ඔරුවයන්ට මාර්ග පේන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ මෙලොදියක් දන්නේ පින්නත්නි අංක 1 ඔබ කල්යාණ මිත්‍රත්වයේ තුල රැඳිලා ඉන්න. ඕක නැති කරගන්න එපා. ඒක තුල ඉඳලා වමට කියලා කියන්නේ එහා අන්තයට යන්නත් එපා මෙහා අන්තයට යන්නත් එපා. වමට දකුණට කිව්වේ ඒකම. අර අන්තයට යන්නත් එපා අනිත් අන්තයට යන්නත් එපා. ඇත අන්තයට යන්නත් එපා නැත අන්තයට යන්නත් එපා. දන්නවා කියන අන්තයට යන්නත් එපා නොදන්නවා කියන අන්තයට යන්නත් එපා. හරි කියන අන්තයට යන්නත් එපා වැරදි කියන අන්තයට යන්නත් එපා. ඔය කිසිම අන්තයකට යන්න එපා. ඔය හැම අන්තයක්ම අතහරින්න. අන්ත තිබුණාවි. අන්ත නැති කරන්න බෑ. අන්ත ඕනේ. අන්ත වලින් තමයි ඔබට මැද පෙන්වන්නේ. ඒ අන්ත නැත්තම් ඔබට මැද පේන්නේ නැහැ. අන්ත වලින් තමයි ඔබේ මැද හරියටම මේ පෙන්නලා දෙන්නේ. අන්න පින්වත්නි ඔබ මැදින් ගමන් කරනවා. මැදින් ගමන් කරන කොහෙට යනවද මොකෝ දන්නේ. හැබැයි චේතනාව තියෙනවා.
හබල් ගන්නවා. හැම වෙලේම මොකද කරන්නේ? මධ්‍යස්ථ භාවයේ හදා හබල් ගන්නවා. හබල් ගන්නකොට පින්නත්නි ඔබ විශ්වයේ කෙනෙක් බවට පත් වෙනවා. විශ්වයේ කෙනෙක් බවට පත් වෙනවා. අද අපි විශ්වයේ කෙනෙක් නෙවෙයි. කය කෘතියමයි හිත 150 කෘතියමයි. හරි. එතකොට 75ක් කෘතියමයි 125යි ස්වභාවික. මෙන්න මේ නිසා අපි වෙනම කෙනෙක් අද ඉන්නේ. වෙනම කෙනෙක් ලෞකික කෙනෙක් ඉන්නේ. අන්න පින්නත්නි අන්න ඔබ සුලන් පාර දිහා බලාගෙන ඉන්නවා. සුලම් පාර එනවා දැනෙනවා යනවා දැනෙනවා. හැබැයි සුලම් පාරට අවු වෙන්නේ නැහැ. සුලම් පාරය තුලින් සංස්කාරයක් හට ගන්නවා. මම මේ ඔරුව ගැන කතා කරන්නේ. මේක මම හුලම් පාරට දාලා කතා කරන්නේ. සුලම් පාර එනකොට සංස්කාරයක් හට ගන්නවා. සුලම් පාර යනකොට සංස්කාරයක් හට ගන්නවා. ඒ සංස්කාරයන් වලට අවු වෙන්නේ නැහැ. নানা ප්‍රකාර වූ සංස්කාර හට ගන්නවා නැති වෙනවා දැනෙනවා පෙනෙනවා. නමුත් ඒ කිසිදු සංස්කාරයකට අවු වෙන්නේ නැහැ. මේ මොහොතේ මම ගැලවිලා ඉන්නවා කිසිම සංස්කාරයකට අහු වෙන්නේ නැහැ. මම ගැලවිලා ඉන්නවා කියන සංස්කාරයක් හටගත්ත බව පේනවා. ඒද සංස්කාරය. අන්න ඒ තුල පින්නත් නතර වීම කියන දේ හම්බ වෙනවා. සංස්කාර හොඳට තේරුම් ගැනීමෙන් නතර වීම හම්බ වෙනවා. නතර වීම. ඒ නතර වීම සිද්ධ වෙන්නේ පින්නත් ඔබ දන්නේ මේ නතර දූපතට ගිහින්. තමාගේ ලෝකයට වෙලා තමාගේම සංස්කාර අවබෝධ කරගනිමින් තමාගේ සංස්කාර වලින් මිදෙමින් මිදෙන්න පින්නත් ඔබ නතර වෙනවා. ඒ නතර වෙන්න ඕනේ පින්නත්නි මැදුන් පිළිවෙතේ ඒක තේරුම් ගන්න. අන්තික නතර වුණොත් වැරදි. ඒ නිසා මෙතන හීන් නූලෙන් කරන්න ඕනි වැඩක් තියෙනවා. හරිම ගැඹුරුයි ඒක හරිම සියුම්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතියට සමවැදුනට පස්සේ මෙදුම් පිළිවෙතට ආවේ. මෙදුම් පිළිවෙතට ආවට පස්සේ සම්මා සම්බුද්ධත්වයට ආවේ. එහෙනම් ඒ කාරණේ තේරුම් ගන්න. සියලු සංස්කාර වලින් මිදෙන්න ඔබ විවිධාකාරයෙන් දැන් හරි දැන් සමාධි දැන් හිත දුවන ඔය සියල්ල සංස්කාරයි. ඒවා තේරුම් ගන්න සියල්ලගෙම මිදිලා හිතෙන් නතර වෙන තැනක් එනවා. ඒ නතර වෙන තැන එතන හරි මෙදුම් පිළිවෙතද එතන අන්තයකද මම නතර වෙලා ඉන්නේ කියලා හිමින් සිරිය බලන්න කාලයක් සමහර ඔතන ඔබට මාස ගාණක් ඔතන පරීක්ෂා කරන්න සිද්ධ වෙවි. එහෙම ඉවසීමක් නැහැ කියලා කියන්නේ අන්තයක්. ඒ ඉවසීමක් තියනවා කියලා කියන්නේ අන්න අන්ත ගොඩාක් අඩුයි. ඒ තුල පින්නත්නි ඔබේ බෝධිය ඵල දරනවා. ඔබේ ඵලය එතන හම්බ වෙනවා. ඒ පින්නත්නි තාම ගැඹුරු තාම සියුම්. ආනාපාන සතිය කියන්නේ පින්නත්නි විශාල සූත්‍රයක්. මම හිතනවා මම මේ කතා කරේ ඒ සූත්‍රෙන් දශමයක්. මේක මහ විශාල ගැඹුරුයි. පැය 4ක් විතර දේශනා කරන්න ඕනේ එකක් පිළිබඳව. එතකොට ඒ නිසා මම මේ කතා කරපු දේශනාවේ අඩුපාඩු මට දැනුවත් අංග සම්පූර්ණ තව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. නැතුව නෙවෙයි. නමුත් පින්වත්නි සමස්තයක් වශයෙන් ගත්තාම මේ තුල සමස්තයම අන්තර්ගතයි. පැහැදිලිතාවයන් සහ අපැහැදිලිතාවයන් තමයි මේ තුල මතුවෙන්නේ. මොකද පැහැදිලි කිරීම මදි වීම සහ එවැනි ගැටලු. නමුත් මම හිතන උදාහරණ බොහෝ දුරට ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා. ඉතින් පින්වත්නි මේ අවසානයේදී කිව්ව තැන ඔබ ස්පර්ශ කරගන්න බලන්න. හැබැයි මේ දේ තේරුම් ගන්න වෙන ආනාපාන සතිය කියලා කියන්නේ මේ හුලම් පාර දිහා බලාගෙන ඉන්න එක නෙවෙයි.
ඒකේ එච්චර අමාරු නෑ කරා. නමුත් මේ සමස්ත ක්‍රියාවලියම සමස්තයම නිවැරදිව කිරීම තමයි ආනාපාන සතිය වෙන්නේ. ඒ තුල ලැබෙන ප්‍රතිඵලය අනිවාර්යයෙන් ලැබෙනවා පින්වත්නි. ඒක 100%ක් විශ්වාසයි. ඒ තුල අනිවාර්ය ප්‍රතිඵලය ලැබෙනවා. ඒ නිසා මම හිතනවා මේ තුලින් හැමෝම යම් දෙයක් ගන්නට ඇති, යම් දෙයකට සූදානම් වෙන්නට ඇති. මම හිතනවා ඔබලා යම් කුසලයක් මේ ශ්‍රවණය තුලින් කරගත්තාද ඒ කුසලයේ ඔබේ නිර්වාණ මාර්ගය පිණිසම මේ හොරුවෙන් දූපතට යන්න මේ සියල්ල හේතු වේවා, වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.